ආයුබෝවන් खबरोपहानी ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම සඳමාලි හේවනායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ඇවන්ගාඩ් සමාගමට එරෙහිව පසුගිය රජයේ සමයේ සිදු කළ දේශපාලන පලිගැනීම්වල අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙසේ හෝ සිරගත කිරීමයි. නිශ්ශංක සේනාධිපති පවසයි. අදිනේ කොවිඩ් ආසාදිතින් 96 දෙනෙක්. පූර්ණ සුවය ලැබූ පිරිස 712 දක්වා ඉහළට. වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ නව ක්‍රමවේදයක්. අදාළ අංශ නිසි සම්බන්ධීකරණයකින් තොරවීම නිසා පාස්කු ප්‍රහාරයේ තොරතුරු කලින් නොලැබුණු බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්. ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂයේ සීමාවට ආසන්න වේ. අගෝස්තු 1 වෙනිදා සිට විදේශ සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ විවෘත කර තැබීමට කොවිඩ් මර්ධන කාර්යසාධක කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත යෝජනා කර තිබෙනවා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී බිඳවැටි ඇති සංචාරක කර්මාන්තයේ නගා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීම සඳහා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද රැස් වුණා. අප්‍රේල් 30 වෙනිදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සමාජිකයින් මෙහිදී පෙන්වා දුන්නා. රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් විදේශ සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කර තැබීම සුදුසු බවයි කාර්යසාධක කමිටුව යෝජනා කර ඇත්තේ. සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. කල්ැතුව සැලසුම් කිරීමෙන් ශ්‍රී ලංකාව සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතිනවා. ප්‍රමුඛතා හඳුනාගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් මත ඉදිරි පියවර ගත යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා විවෘත කිරීමට මෙහිදී තීරණය කෙරුණා. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආපනශාලා හමුදාවේ සහයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කිරීමට නියමිතයි. සංචාරකයන් බහුල ප්‍රදේශවල විදේශ භාෂා ප්‍රගුණ කළ නිලධාරීන්ගෙන් සමන්විත සංචාරක පොලිසිය පිහිටුවීමටද ජනාධිපතිතුමා විසින් නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා. සංචාරකයන් ආකර්ෂණීය කර ගැනීමේදී ඔවුන්ගේ රුචිකත්වය සහ කැමැති ප්‍රදේශ අනුව සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්මීන්ද සාකච්ඡාව පසුගිය රජයේ සමයේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට එරෙහිව සිදු කළ දේශපාලන පලිගැනීම්වල අරමුණ වූයේ වත්මන් ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙසේ හෝ සිරගත කිරීම බව එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඔහු අද සාක්ෂි දෙමින් මේ බව කියා සිටියා. ආරක්ෂක ලේකම්වරයාට හෝ රාජපක්ෂ පවුලේ අයෙකුට තමා මුදල් ලබා දුන් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වූ දිලුක්ෂි ඩයස් මහත්මියට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස විමර්ශන නිලධාරියා දැනුම් දුන් බවත් සේනාධිපති මහතා කියා සිටියා. එම දිවුරුම ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. ඇවන්ගාඩ් සමාගම අත්නෝමතිකව රජයට පවරා ගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සිදු කළ පැමිණිල්ලකට අනුවයි සේනාධිපති මහතා අද කොමිසම හමුවට කැඳවා තිබුණේ. පසුගිය රජයේ රාජ්‍ය සේනාරත්න පාර්ලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරා අපහසුතාවයට සහ අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් තම ව්‍යාපාර විනාශ කර දැමීමට කටයුතු කළ බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ අවධාරණය කළා. ඊට සාධාරණයක් ජනාධිපති කොමිසමෙන් බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. ලොව වැඩිම මුහුදු ආරක්ෂකයන් සිටින ආයතනය බිහි කිරීමට තමාට හැකි වූ බවත් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමගී රණවිරුවන්ගේ කැපවීම හා දායකත්වය යටතේ ඇවන්ගාඩ් සමාගම ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන ගිය බවත් නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මාස 30 කාලයක් තුළ රුපියල් බිලියන 4කට අධික ආදායමක් එමගින් රජයට හිමි වූ අතර රැකියා 4900ක් ලබා දී තිබුණා. එහෙත් යහපාලන ආණ්ඩුවේ පැමිණීමත් සමග ඒ සියල්ල අහිමි වී ගිය බවයි ඔහු කියා සිටියේ. ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම් පවත්වාගෙන ගිය ගාල්ල වරාය අභියස නවතා තිබූ MV මහනුවර පාවෙන අභිගබඩාව 2015 ජනවාරි 18 වෙනි දින ගාල්ල වරාය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නමුත් අද වනතෙක් කිසිදු සැකකරුවෙකු නම් කර නොමැති බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එවක ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි SAD ගුණවර්ධන මහතා හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න මහතාව පුද්ගලිකව මුණ ගැසුණු බවත්
පසුව නෞකාව අත්අඩංගුවට ගැනීමේදී නිකුත් කෙරුණු බී වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කළේ ඔහු බවත් සේනාධිපති මහතා සඳහන් කළා. අද වනතෙක් බී වාර්තාවට කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර හෝ සැකකරුවෙකු නම් කර හෝ නොමැති බව නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. MV මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීමේදී අනාවරණය වූ විමර්ශන උද්ෘතයන් නිර්දේශ ලේඛන සහ ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අනුව ගිනිඅයු පනතේ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතේ සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ ආඥා පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව සඳහන් නීතිපති උපදේශනය 2015 වසරේ අධිකරණයෙන් ලබා දී තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දක්වා විමර්ශන කටයුතු සිදු කරමින් නඩුව පවත්වාගෙන යමින් තිබෙන බව ජනාධිපති නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නා. එවක නීතිපති යුවන්ජන් විජේතිලක මහතා විසින් නීතිය හා කරුණු පිළිබඳව ඇගීමකින් පසුව ලබා දෙන උපදේශනයේ ප්‍රතිඵලයක් ලෙස ඇවන්ගාඩ් සම්බන්ධයෙන් චෝදනා නැගීමට තරම් කරුණු නොමැති බවට සඳහන් කිරීමෙන් පසුව නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට විවිධ බලපෑම් දේශපාලඥයන්ගෙන් එල්ල වූ බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. නිශ්ශංක සේනාධිපති මහතා අවධාරණය කළේ තමාට විරුද්ධව කුමන හෝ චෝදනාවක් ඉදිරිපත් කර නඩු පැවරීම සඳහා ඔවුන්ව බියගැන්වීමේ ක්‍රමවේදයක් දියත් වූ බවයි. නීති විරෝධී අවිගබඩාවක් පවත්වාගෙන යාම රජයේ පෙරලීමට අවිගබඩාව යොදාගත හැකි බවට යහපාලන රජයේ දේශපාලඥයන් කර තිබූ ප්‍රකාශ තුළින්ද ඒ දේශපාලනික පලිගැනීමක් බව අනාවරණය වන්නේ යයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. නීතිපතිවරයාගේ ප්‍රකාශයේ එවක යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ව සිටි රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සනත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරුකුමාර දිසානායක මහතාද දැඩි විවේචනයකට ලක් කළ බව ජනාධිපති නීතිඥවරයා කොමිසම හමුවේ පැහැදිලි කළා. ඇවන්ගාඩ් නෞකාවට චෝදනා නැතැයි කීමෙන් රටේ නීතිපතිවරයෙකු නොමැති බව හැඟෙනවා යයි රාජිත් සේනාරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු බවත් විශ්‍රාම ගැනීමෙන් පසු නීතිපති අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඇවන්ගාඩ් නීතිපති තීරණයට අනුරගෙන් දැඩි විරෝධය යනුවෙන් ජවිපේ නායක අනුරුකුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක්ද මාධ්‍ය තුල පළ වී තිබුණා. තවද සිවිල් සංවිධාන නියෝජිතයන් යයි පවසන සමන් රත්නම්පිය මහතාද යහපාලනයේ නීතිය සාධාරණයෙන් නැති බව ඇවන්ගාඩ් ගනුදෙනුවෙන් පෙනෙනවා යනුවෙන් නීතිපතිවරයා විවේචනයට ලක්කොට තිබෙන බවත් පුරවැසි බලයේ සංවිධානයේ විසින් නීතිපතිවරයාගේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විමසීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවට මාධ්‍යවල වාර්තා පළ වී තිබූ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. පසුව දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියා. එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇවන්ගාඩ් සිද්ධිය අල්ලා නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වූ අන්දමද මෙහිදී අනාවරණය කෙරුණා. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා මාධ්‍ය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී නිශ්ශංක සේනාධිපති මහතා අත්අඩංගුවට ගැනීමට නීතිඥ උපුල් ජයසූරිය මහතා කීපවරක් තමාට බලපෑම් කළ බව ප්‍රකාශ කර තිබුණු බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. එවක අගමැතිවරයා මුණගැසීමට එන ලෙස දැන්වූ බවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කියා සිටියා. පසු අවස්ථාවක අගමැතිවරයා මුණගැසීමට යන විට මූල්‍ය අපරාධ කොට්ටාසේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්වමින් තිබූ බවත් රාජිත සේනාරත්න, චම්පික රණවක යන හිටපු අමාත්‍යවරුන් එහි සිටි බවත් හිටපු සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබුණා. නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ පාවෙන අවිගබඩාව අත්අඩංගුවට ගැනීමෙන් පසු 80%කින් පමණ සිය ව්‍යාපාරය කඩා වැටුණු බවයි. MV මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමා සහ රක්නාලංකා ආයතනයත් අතර 2015 ඔක්තෝබර් මාස 20 වෙනිදා අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවත් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළා. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අවබෝධතා ගිවිසුම අනුමත කර තිබූ බව රක්නාලංකා ආයතනයේ එවක සභාපතිව සිටි වික්ටර් සමරවීර මහතා තමන්ට ප්‍රකාශ කළ බවද සේනාධිපති මහතා කියා සිටියා. පෙර සිදු කළ සියලු ගිවිසුම් නීත්‍යානුකූල බව මෙම අවබෝධතා ගිවිසුමෙහි සඳහන් කර තිබෙන බව ජනාධිපති නීතිඥවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි මෙහෙයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය, දීවර යාත්‍රා ව්‍යාපෘතිය, ගාල්ලේ පාවෙන අවිගබඩා ව්‍යාපෘතිය, අවියායුධ ගුවනින් සහ මුහුදින් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය, අවි සමුද්‍ර ආරක්ෂණ ව්‍යාපෘතිය, රන්වල අවි තැන්පත් කිරීමේ ව්‍යාපෘතිය ආදී සියලු ව්‍යාපෘති අදාළ අවබෝධතා ගිවිසුම් මගින් ඉදිරියටත් පවත්වාගෙන යාමට එමගින් එකඟ වූ බව නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ගරු ජනාධිපතිලා හිටපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මගින් පෞද්ගලික සමායිල්ලුවා මේ ව්‍යාපාරයේ කඩා බිඳැමීමේ පාටලි චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ අනුරකුමාර දිසානායක දේශපාලන වාසි ලබා ගැනීම සහ වත්මන් ගරු ජනාධිපතිවරයා අපකීර්තිපත් කර
දේශපාලනයට පිවිසීම සහ ජනාධිපති ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා කරේ. ඊටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කමිෂන් සභාවේ අවසාන නිගමනයේ තියෙන මෙන්න මෙච්චරයි. ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනයේ ජාතික ආර්ථිකයට දායකත්වයක් කර ඇත. සියලුම කාරණා සලකා බලා මෙම ව්‍යාපාරය නැවතත් දෙපාර්ශ්වයට පාඩු වෙන්නේ නොවන ආකාරයට ඉදිරියට කරගෙන යාම සඳහා මෙම කමිෂන් සභාව නිර්දේශ කරමි. ඒ මට විරුද්ධව දාපු කමිෂන් සභාව ඇවන්ගාඩ් විරුද්ධව දාපු එසේ කියනවා නම් තව මා කෙසේ මොනා පවසන්ද? COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 712 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 556 දෙනෙක්. අද මෙරටින් හඳුනා ගැනුණු COVID-19 රෝගීන් සංඛ්‍යාව 96ක්. එය මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට අද තහවුරු කරගත් 88 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට යොමු කර සිටි අය බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. 8 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. COVID-19 රෝගයේ වැළඳී ඇති බවට ඊයේ 41 දෙනෙකු තහවුරු කරගනු ලැබුවා. ඉන් 40 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණි අයෙක්. බාහිර සමාජයෙන් පසුගිය දින 26ක කාලය තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. දැනට දවස් 26කට පමණ කාලයක් තිස්සේ ප්‍රජාව තුළින් රෝගීන් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය අපි දිගින් දිගටම රැකගත යුතුයි. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1348ක් කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙම නිරෝධායන මධ්‍යස්ථානවල සහ සමාජයේ විවිධ ස්ථානවල. අද දින විශේෂයෙන්ම රට සමස්තයක් ලෙස විවෘත වන අවස්ථාවක අපි කල්පනා කළ යුතු වෙනවා. මේ රජය ජනතාව එකතු වෙලා මේ මර්ධනය කරන ලද කොවිඩ් වසංගතය තවදුරටත් මේ ගැටලුවක් නොවන ආකාරයට එහෙම නැත්නම් නැවත මෙම වසංගතය නොපැමිණෙන ආකාරයට කටයුතු කිරීමේ පරම වගකීම හිමිවන්නේ ඔබටත් අපටත්. වසංගත රෝග විද්‍යාංශය අද උදේ 10ට නිකුත් කළ වාර්තාවට අනුව COVID-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ තවත් 17 දෙනෙකු ඉකුත් පැය 24 තුළ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ දක්වා පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 55.71ක්. මෙරට COVID-19 මරණ ප්‍රතිශතය පවතින්නේ 0.78ක අගයකයි. කුවේට් සහ ඩුබායිහි සිට පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පිරිසක් රැගෙන එනු ලැබුවා. ඔවුන්ගෙන් කුවේට් සිට පැමිණි 178 දෙනෙකුට සහ ඩුබායි සිට පැමිණි අයගෙන් 18 දෙනෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. අපි දකිනවා සමහර රටවල් වලින් එන කණ්ඩායම් වල ආසාදිතින් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකිනවා. දැන්ට විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලින් කුවේට්, ඩුබායි ඒ රටවල් දෙකෙන් විශාල වශයෙන් මෑත කාලේ අපට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. පරීක්ෂණ තවමත් කරනවා. දැන් ඊයේත් සෙම්පට්ල ගත්තා. අදත් යම් ප්‍රමාණයක ගන්නවා. ඉතින් ඒකත් එක්ක තවත් මේක ආසාදිතයන් අපිට මේ ඉදිරි දින දෙක තුල මේ කණ්ඩායම් වලින් හඳුනා ගැනීමට හැකි වෙයි කියලා හිතනවා. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු ජූනි පළමු වන දින සිට ක්‍රමානුකූලව ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පවසනවා. පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද සලසා ඇති බව ඔහු සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතනයට රුපියල් මිලියන 15ක් වටිනා PCR යන්ත්‍රයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. මීට අදාළ මූල්‍ය පරිත්‍යාගය සිදු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. මෙම යන්ත්‍රය මගින් පැය 3ක් ඇතුළත PCR පරීක්ෂණ 96ක් සිදු කළ හැකියි. අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජූනි මාසේ පළවෙනිදා සිට අදියරෙන් අදියර පියවරෙන් පියවර නැවත ක්‍රියාත්මක වෙන්නට ඕනි. නැගිටින්න ඕනි කියලා අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. අපේ COVID-19 මේ වසංගතයට එරෙහිව සටන් වෙදුණු කණ්ඩායම් වල තියෙන අත්දැකීම් වලට ගරු කරමින් ඔවුන්ගේ නිර්දේශනවලට මුල් තැන දෙමින් නැවත අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවන විදියට මේක කළමනාකරණය කරගෙන යන්නට ඕන නිසායි අපි මේක හෙමින් සැරේ පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙන්නේ. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි දින 66ක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද ලිහිල් කෙරුණා. ඒ සමග විවිධ රාජකාරී සඳහා විශාල පිරිසක් එම දිස්ත්‍රික්ක වෙත පැමිණියා. එම ජනතාව සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම සිදු කර තිබුණා. අප ප්‍රවෘත්ති කණ්ඩායම මේ පිළිබඳව විමසීමක් කළා. ඇඳිරි නීතියෙන් පස්සේ මහජන සේවාවන් සඳහා විවිධ ආයතන විවෘත කරත් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් කියා සිටියා සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන ක්‍රමවේදයන් වලට අනුගත වෙලා ක්‍රියා කරන්න කියලා. ඒ නිසා අපි ක්ෂේත්‍රගත ආයතන කිහිපයකට සහ ස්ථාන කිහිපයකට ගමන් කරලා බලමු කොහොමද මේ තත්ත්වය අද දවසේදී ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව.
සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව දිවයින පුරා තිබෙන සියලුම ව්‍යාපාරික ස්ථාන මේ මොහොතේට යලිත් ආරම්භ කර තිබෙනවා, විවෘත කර තිබෙනවා, පාරිභෝගිකයන් සඳහා වෙළඳාම් කිරීම ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ රැඳී සිටින්නේ කොටුව ප්‍රදේශයේ. මේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් තම භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිරන්තරයෙන් භාවිතා කරන ප්‍රදේශයක්. විශේෂයෙන්ම රජය ලබා දී තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බොහෝ වෙළඳසැල් විවෘත කර තිබෙන ආකාරයක් අපට දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. හැබැයි ඇතම් ව්‍යාපාරික ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ආකාරයකුත් අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් මේ කඩවල් අරින්න දුන්නේ මොනවා හේතුවක් උඩද? සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න කියලා. නේ? දැන් මේ ඕගොල්ලෝ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ. ඉතින් බලන්න දැන් මේ එක ගොඩේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් එක්ක වැඩිම අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍රයක් බවට ප්‍රවාහන ක්ෂේත්‍රය පත් වෙනවා. බස් රථ, දුම්රිය මේ ගමන් කරන මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ දැඩි නීති රීති සෞඛ්‍ය අංශ හඳුන්වලා දීලා තියෙනවා. අද සිට කුලී රථ මගී ප්‍රවාහන සේවා සඳහා භාවිත කිරීමටත් අවසර ලබා දීලා තියෙනවා. දැන් ඉතින් සුපුරුදු වර්ගය අපි රස්සා කර යන්න ඉතින් අද ආවා. රජෙන් කියන දේ අපි වැඩ කරන්න ඕනේ. රටටම හොඳයිනේ. මා මේ මොහොතේ සිටින්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මෙවන් ආයතනවල සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අපිට දකින්නට පුළුවන්. ඇඳිරි නීතිය ඉවත් කරමින් ඇති අවස්ථාවන්හිදී ජනතාව ස්වයං පාලනයකින් යුතුව කටයුතු කර යුතු බව තමයි සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරන්නේ. සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම සහ ආයතන තුළට පාරිභෝගිකයන් සුළු ප්‍රමාණයක් ඇතුළත් කර ගැනීමට වෙළඳසැල් හිමියන් කටයුතු කළ යුතුයි. ආහාරපාන අලෙවි කරන ස්ථාන බොහෝමයක සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන තිබෙන ආකාරය දකින්නට හැකි වූ අතර යම් වෙළඳසැල් ඔවුන්ට ආවේනික සෞඛ්‍යම උපක්‍රම භාවිතා කර තිබූ ආකාරය දක්නට ලැබුණා. අපි හැමෝම ලස්සන වෙන්න එන්නේ මේ වගේ තැන්වලට. නමුත් පසුගිය දිනවල අපේ රටේ පැවති තත්ත්වයක් එක්ක අපිට මේ වගේ තැන්වලට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් මේ COVID-19 පරාජය කරන අතරතුරේ රජය විසින් තීරණය කර තිබෙනවා අපේ රටේ රූපලාවන්‍යාගාර යම් සීමාවන්ට යටත්ව විවෘත කරන්නට අවසර ලබා දෙන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒ පිළිබඳව සොයා බලන්න. දිවයිනටම ඇඳිරි නීතිය ඉවත් කරනු අද දවසේ කොළඹ නගරයේ තත්ත්වයයි ඔබ ඒ දුටුවේ. කෙසේ වුවත් අද රාත්‍රී 10ට නැවත වරක් මුළු දිවයිනටම පැය 6ක කාල සීමාවක් සඳහා ඇඳිරි නීතිය පනවනු ලබනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබා දී තිබෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම තුළින් අපිට COVID-19 රෝගය දිවයිනෙන් තුරන් කිරීම සඳහා දායක වීමට හැකියාවක් ලැබෙනවා. ඒ පිළිබඳවයි අද අපේ ප්‍රවෘත්ති කණ්ඩායම විමසීමක් කළේ. ඒ ඔබ දුටුවේ අද දවසේ කොළඹ නගරය හා සම්බන්ධ තොරතුරු කිහිපයක්. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග දිවයිනේ අනෙකුත් පළාත්වල ජනතාවද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් සිය අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවා ආයම ප්‍රදේශවලද සාර්ථකව අද දිනේ ක්‍රියාත්මක වුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතර ගමනාගමනේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද අලුයම සිට ආරම්භ කෙරුණා. රාජකාරී සඳහා පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් ලෙස සැපයීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අන්තර් පළාත් බස් රථ සේවා ක්‍රියාත්මකයි. අද වන විට කොළඹ ගම්පහ හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල බස් රථ ධාවනයේ යථාර්ථයට පත් වුණා. කිසිදු චකිතකින් තොරව බස් මගීන්ට තමන්ගේ ගමන් පාසුව සලසා ගන්න අවශ්‍ය කරන බස් රථ සියල්ල සූදානම්. අත්‍යවශ්‍ය කටයුතු සඳහා දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා දුම්රිය 27ක් යොදවා තිබෙනවා.
ඇඳිම් නීතිය ලිහිල් කළද කර්මාන්ත ශාලා ආයතන කාර්යාල සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදීත් මගී ප්‍රවාහනයේදීත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතුයි. රාජ්‍ය පෞද්ගලික දෙයංශයේ ආයතනවල සේවක සංඛ්‍යාවෙන් සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න එක් එක් ආයතනයේ සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගනිමින් තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. ඔබට ඔබේ කාර්ය කරගෙන යාමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ සඳහා පොලිසියෙන් ඇවිල්ලා එහෙම නැත්නම් PHI මහත්තයා ඇවිල්ලා කරදර කරයි කියන බය තබාගත යුතු නැහැ. හැබැයි ඔබ ඒ සෞඛ්‍ය අංශ කියලා තියෙන ආකාරයට මේ ඔබේ ආයතනය හෝ ඔබේ ස්වයං රැකියාව හෝ ඒ සෞඛ්‍ය අංශ කියන ආකාරයට ඔබ පවත්වාගෙන යා යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා ඇතුළු කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරන අතර ඊට අදාළ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක කෙරුණා. ගාල්ල සිට කොළඹලා දහවනය කෙරුණු දුම්රියේ මගින් වැඩි ප්‍රමාණයක් අද දැකගත හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා. දුරගමන් සේවා සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ රැසක්ද එක් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේද බස් රථ දහවනය ආරම්භ කෙරුණා. මාතර නගරයටද සාමාන්‍ය පරිදි ජනතාව පැමිණෙමින් සිටිනවා. මාතර ප්‍රධාන බස් නැවතුම් පොලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දහවනය කෙරෙන බස් රථ සේවාද ක්‍රියාත්මකයි. දුරගමන් සේවා බස් රථ ගමනාන්තයක් ලෙස නම් කර ඇති අවිස්සාවේල්ල නගරයට දිවෙනේ ප්‍රදේශ කිහිපයකින් බස් රථ පැමිණෙමින් පවතිනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ දහවනයද අද ආරම්භ කෙරුණා. ඒ කොට්ටාව මාකුමුරු අධිවේගී මාර්ග බස් රථ නැවතුම් පොලෙන්. මේ අතර ඇඳිම් නීතිය හේතුවෙන් සිය නිවෙස් බලා යාමට නොහැකිව කොළඹ ප්‍රදේශ කිහිපයක රැඳී සිටි තවත් පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරීම අද සිදු කෙරුණා. එක් පිරිසක් පිළියන්දල සිට අද උදේ රැගෙන යනු ලැබුවේ බස් රථ 50ක් මගින්. ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටි 500ක පමණ පිරිසක්ද දුම්රිය මගින් ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රට පුරා තත්ත්වයයි ඔබේ දුටුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් දින 66ක් නිවසට වී ගත කළ කාලයටත් වඩා වැදගත් කාල පරිච්ඡේදයක් තමයි අද සිට එළඹෙන්නේ. ඒ නිසා අප අලුතින් ඇති කරගත් සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන් ආරක්ෂා කර ගනිමින් තමාගේ තන් අයගේ ආරක්ෂාව සඳහා කටයුතු කරනු ඇතැයි අප සියලු දෙනාම විශ්වාස කරනවා සහ ඒ අප සියලු දෙනාගේම වගකීමක්ව පවතිනවා. COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල තීරණය කරනු ලබන අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මාස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරෙනවා. වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් විදේශගත ශ්‍රී ලාංකිකයන් සියරට ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කෙරුණා. චීනයේ වුහාන් නගරයේ සිසුන් ඇතුළු මෙරට වැසියන් 33 දෙනෙක් පෙබරවාරි 1 වෙනිදා දිවයිනට ගෙන්වා ගනු ලැබුවා. නිරෝධායනින් පසු ඔවුන් නිවෙස් බලා ගියා. වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් 839 දෙනෙකු මාර්තු 19 වෙනි දින මෙරටට පැමිණියා. ඉකුත් මැයි 25 වනදා වන විට රටවල් 20ක සිට ගෙන්වාගත් පිරිස 5485 දෙනෙක්. ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අයයි. PCR පරීක්ෂණ වලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතින් ලෙස නිගමනය වූයේ 5 දෙනෙකු නැතහොත් 0.01ක් පමණයි. එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22 දෙනෙකු ආසාදිතින් බව නිගමනය කෙරුණා. කුවේට්ටේ සිට පැමිණි 460 දෙනාගෙන් 150 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙකුම කොරෝනා රෝගීන් ලෙසට හඳුනා ගනු ලැබුවා. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජනය කළ යුතුව සිටිනවා. කුවේට්ටේ සිට පැමිණි සියලු දෙනා විවිධ හේතු නිසා එරට රැඳුම් මධ්‍යස්ථානවල සහ පිටුහල් කිරීමේ කඳවුරුවල සිටි අයයි. ආසාදිතින් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර සිදු කළ යුතු අතර එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම පසුබිම මතයි. ගෙන්වා නොගතහොත් ඔවුන්ට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ විශේෂඥ වෛද්‍ය පබා පලිහ වඩන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්මින් සහභාගී වන බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමේ පළමු පියවර ලෙස සියලු විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල අවසන් වසර සෙසුන් සඳහා විභාග කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳව පැහැදිලි කළා.
සිය අධ්‍යයන කටයුතු එක්වර ආරම්භ කළ නොහැකි වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේ සඳහන් කොන්දේසි හා පිළිවෙතරයන්ට එකඟ වෙලා මේ වන විට තීරණය කළා තිබෙනවා ජුනි මාස 15 වෙනිදා සිට සියලුම වෛද්‍ය පීඨවල අවසන් වසරේ ශිෂ්‍යයන් සඳහා විභාග පැවැත්වීමේ කටයුත්ත සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් කරලා ඉන් පසුව තමයි මේ විභාග කටයුතු වලට යොමු වෙන්නේ. සායනික පරීක්ෂණ කටයුතු අවසන් කර නොමැති විශ්වවිද්‍යාලවල අවසන් වසරේ වෛද්‍ය සිසුන් හට තවත් වැඩි කාලයක් නේවාසිකාගාරවල ඔවුන්ට රැඳී සිටින්න සිදු වෙන්න පුළුවන්. රෝහල්වල සායනික පරීක්ෂණ කටයුතු පැවැත්වෙන අතර විශ්වවිද්‍යාලය තුල පැරණි සම්ප්‍රදායික ක්‍රමයටම මේ බහුවර්ණ විභාග පැවැත්වෙනවා. දැන් කෙටි විරාමයක් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා. තවත් දේශීය පත්‍රිකාවක් දැන්. රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය තනිතනව කටයුතු කිරීම නිසා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු නොලැබුණු බව එහි හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී VII ප්‍රසන්න මහතා පවසනවා. පාස්කු ඉරදෙන ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම ඒ සියලු අංශ එක්ව කටයුතු කළේ නම් ප්‍රහාරය පිළිබඳ තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට හැකියාව තිබූ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. මෙහිදී ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ 2019 අප්‍රේල් 11 වෙනි දින තෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් සිදු නොවූ බවයි. කොමිසම එවිට ප්‍රශ්න කළේ 2016 වසරේ පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍යවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා ආගමික අන්තවාදීන් පිරිසක් පිළිබඳව ප්‍රකාශයක් කළ බවත් ඒ ගැන තමා දැනුවත්ව සිටියේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශයක් පිළිබඳව තමා දැනුවත් බවයි. ඒ අනුව 2010 වසරේදී දර්ගා නගරයේ ඇති වූ සිද්ධියෙන් පසු අබ්දුල් හමීද් නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුම හරහා ඉස්ලාමීය අඳුරු අසිපත කොළඹ අහසේ ලෙලදෙනවා මීට ශ්‍රී ලාංකික IS සමාජිකයෙකු යනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ බවත් එම සටහන අනුව ඔහු අත්අඩංගුවටගත් බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. එහිදී කොමිසම විමසා සිටියේ මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කළේ ද යන්නයි. එහිදී ඔහු කියා සිටියේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාව ඒ පිළිබඳව දැනුවත් කළ බවයි. එමෙන්ම ඒ වන විටත් IS සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් නොවූ අතර එම සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට සිටි බවත් ඒ පිළිබඳව සොයා බැලුවේ රාජ්‍ය බුද්ධ්‍යංශය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. එහිදී ඉස්ලාමීය අන්තවාදීන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට සාකච්ඡාවක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. ආගමික අන්තවාදය සම්බන්ධයෙන් විවිධ අංශවලින් තොරතුරු නොලැබීමට හේතුව කුමක්දයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසීමක් කළා. අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් පිළිබඳව සොයා බැලීමට පුහුණු නිලධාරීන් හා පහසුකම් දෙපාර්තමේන්තුව සතුව තිබුණද බස්නාහිර බුද්ධි කොට්ඨාශය තුළ එවැනි කිසිදු පහසුකමක් නොතිබූ බවයි සාක්ෂිකරු සඳහන් කළේ. ඒ හේතුවෙන් ඉහළ අංශවලින් කිසිදු තොරතුරු හුවමාරුවක් තම අංශය සමග රාජ්‍ය බුද්ධ්‍යංශයේ හෝ විශේෂ ඒකකයේ සිදු නොකළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. එමෙන්ම මෙම අංශ දෙකම තනිතනිව ගමන් කිරීම නිසා මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු තම අංශයට නොලැබුණු බවත් සාක්ෂිකරු සඳහන් කළා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු අංශ එක්ව කටයුතු කිරීම තුළින් කෙටි කාලයක් තුළ සැකකරුවන් ඇතුළු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී VII ප්‍රසන්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ගෙවතු වගා ප්‍රචලිත කිරීමේ වැඩසටහනට පෞද්ගලික අංශයේ සහයෝගයද ලැබී තිබෙනවා. ගැමා පීසාකාෆ්ට් පුද්ගලික සමාගමෙන් එක් ආයතනයක්. ගැමා පීසාකාෆ්ට් සමාගම මගින් නිෂ්පාදිත එළවලු බීජ කොටසක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. නාගරික සහ අර්ධනාගරික පවුල් 1,25,000කට එළවලු බීජ නොමිලේ ලබා දීම සමාගමේ අරමුණයි. අස්වැද්දුම නමින් එය නම් කර තිබෙනවා. මේ අතර COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට සියම් සිටි සිමෙන්ට් ලංකා ලිමිටඩ් ආයතනය අද රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කළා. ඊට අදාළ චෙක් පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සිදු කෙරුණේ විජේරාමයේ නිල නිවසේදී. තවත් දේශීය පුවත් කිහිපයක් ලහුඩින්. නල්ලතන්නිය ලක්ෂපාන තේවත්වයාය ආශ්‍රිත එළවලු කොරටුවක් අසල මද්දකට අද පෙරවරුවේ කළු කොටියෙකු හසු වුණා. පැන්තරාස් පාදෝස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම සත්වයා ශ්‍රී ලංකාවට ආවේනික බව පැවසෙන්නේ. වයස අවුරුදු 7ත් 8ත් අතර විය හැකි මෙම කළු කොටියා අඩි 8ක පමණ දිගින් යුක්තයි. කෑගසන ශබ්දය ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී කොටියා හමු වුණා. කොටියා නිර්වින්දනය කර වනජීවී නිලධාරීන් මගින් ප්‍රතිකාර සඳහා රැගෙන ගියා.
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති උණහපුළු පැටවෙකු නවකත්තේගම මහපිටිය ප්‍රදේශයේ ඉඩමකින් හමු වී තිබෙනවා. පැටවාගේ වයස මාස 3ක් පමණ විය හැකි බව වනජීවී නිලධාරීන් පවසනවා. උගේ දිග අඟල් 6ක් පමණ. උණහපුළුවා ශ්‍රී ලංකාවට ආවේනික සත්වයෙකු ලෙසයි සැලකෙන්නේ. වයඹ සහ උතුරුමැද පළාත් ආශ්‍රිතව දැකගත හැකි මෙම සත්වයා නිශාචර ශීරපායි සත්වයෙක්. ශ්‍රී ලංකාවේ ඉන්දිය නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව සිටින ගෝපාල් බග්ලේ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් කොළඹදී අද සිදු වුණා. සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අදාළ කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. ඉදිරි සිව්වසර සඳහා වන නාගරික සංවර්ධන සැලැස්ම පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අංශ රැසක ව්‍යාපෘති සැලසුමට අයත්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතෙන් පළ කළ අදහස් කිහිපයක් දැන්. ජාත්‍යන්තරයෙන් ණය ගන්න තියෙන හැකියාව පිළිබඳව ගැටලුවක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රේණිගත කිරීමේදී අපිව පහළ දාලා තියෙනවා. ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීම හරහා මොකද සිද්ධ වෙන්නේ? ජාත්‍යන්තර වෙළඳපොලේ අපේ අවදානම ඉහළ ගිහිල්ලා තියෙනවා. 2015 2019 යුගයේ ඔය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන හොඳ ආර්ථික කළමනාකරණය යටතේ 7400ක් තිබිච්ච ණය ප්‍රමාණය රුපියල් බිලියන 13000 ඉක්මවනවා. බරපතල ආර්ථික අර්බුදයකට අරගෙන යනවා. රුපියල් 131ක තිබ්බ රුපියල් 190 දක්වා අරගෙන ගියා. 107ක් තිබිච්ච මහින්ද රාජපක්ෂ යුගයේ තිබිච්ච ආර්ථික වර්ධන වේගය අපිට රට බාර දෙද්දී 102කටත් අඩු ආර්ථික වර්ධන වේගයක් බවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පත් කරා. ඒ හින්දා ආර්ථිකය ගැන කිසිම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරන්න අයිතියක් නැහැ. පහුගිය දවසේ ඔබ දැක්කා ශීෂෙල්ස් වලින් පිරිසක් ගෙනාවා. කවුද අනුමත කරේ? කවුද ගේන් ඉල්ලීම් කරේ? මොකද තිබිච්ච ප්‍රමුඛතාවය? ඒ සීෂෙල්ස් වල මාලදිව වෙන වගේ රටවල් වල ජනතාව සාමාන්‍ය ලෙඩකට උනත් බේත් ගන්න දෙන රට තමයි මේ රට. එයා බේත් ගන්න ආවේ. රටක් ඇටියට අපිත් එක්කලා හැමදාමත් එහෙම වැඩ කටයුතු කරපු රටවල් වල ආදරණීය ජනතාව අමතක කරන්න බෑ. ඒ ගොන්යානාව එයාගේ ගොන්යානාව. ඕනෑම පෞද්ගලික රෝහලකින් විස්තර ගන්න සීෂෙල් වැසියෝ සාමාන්‍යයෙන් වර්ෂයකට 2000ක වගේ පිරිසක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා අපේ පෞද්ගලික රෝහල් වල බෙහෙත් ගන්නවා. 11 දෙනෙක් විතරයි මේ වෙනකොට රෝගීන්ව වාර්තා වෙලා ඉන්නේ. සීෂෙල්ස් රටේම. ඒතරේ අවදානෙමුත් ගොඩාක් අඩු රටක්. මැතිවරණය පවත්වන්න සුදුසු අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මින් ඉදිරියටත් තවදුරටත් අපි මේක ඇදගෙන ගියොත් වෙන්නේ අපේ රට ස්ථාවර කරගන්න බැරි වෙනවා. ඔව් ජනතාවට සාධාරණ අවස්ථාවක් දෙන්න ඕන අලුත් පාර්ලිමේන්තුව පත් කරගන්න. ඒ නිසා අපි ඡන්දෙට කැමතියි. මොකද මේ කොරෝනා වසංගතය ආවේ නැත්නම් අප්‍රේල් 25 ඡන්දෙට අපි සූදානම්. අපි 19 වෙනිදා මාර්තු 19 වෙනිදා නාමයෝජන බාර දුන්නා. හැබැයි අපි අහන්නේ ඡන්දෙ තියන්න පුළුවන්. මේ ඡන්දෙ තියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. සමාජ දුරස්ත භාවය තියාගෙන ඡන්දෙ තියන්න පුළුවන්. දැන් කැන්වසින් යනවා කියලා 50ක් ගමේ කැන්වසින් යන්න ඕනේ නැහැ. යන්න පුළුවන් දෙන්නෙක්ට. තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තිය අපේක්ෂකව ගැන කියලා එන්න පුළුවන්. අද sannivedana මාර්ග ගොඩක් තියෙනවා. පෙළපාලි වල යන්නයි කෑ ගහන්නයි උමනා නැහැ. බැංකු පොලිමට ගියා වගේ කොරෝනා තියෙද්දි. හාල් පොලිමට ගියා වගේ. සතොසේ පොලිමට ගියා වගේ. ඡන්ද පොලිමට ඇවිල්ලා අවශ්‍ය කරාට ඡන්ද දීලා යන්න පුළුවන්. කොරෝනා එකෙන් ඒව ඉගෙන ගන්න ඕනේ. ඒ සමගින් අදට නියමිත රාත්‍රී 8 ප්‍රධාන පුරුදු ප්‍රකාශය අවසන් වෙනවා. ආයුබෝවන්.